समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्कमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලක්හඬ සිත නිවන බුදුබණ තුලින් බුදුබණ පදයක් ශ්‍රවණය කරලා හිත නිවා ගන්න, හිත සනසා ගන්නයි. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය විශේෂයි ඇති කරගත් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සත් ධර්මයෙන් බිඳක් ඒ අනුව ඔබට කියලා දෙන්න තමයි මා බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි, බණපදයක් අහන්න නැතුව අපේ දහම් දැනුම ධර්මඥානීය වර්ධනය වෙන්නේ නැහැ. ඇති කරගත් දහම් දැනුම ධර්මඥානය වර්ධනය වෙන්න ස්ථාපිත කරගන්න නැවත නැවතත් දහම් අහන්න ඕන. එකම ධර්ම කරුණු උනත් නැවත නැවත අහනකොට තමයි පින්වතුනි ඒවා නිර්වුල් වෙලා අපට හොඳින් වැටහෙන්න පටන් ගන්න. පින්වතුනි, අපි කවුරුත් පුහුදුන් අය. අපේ සිත හැම වෙලාවෙම එකම අයුරින් පවතින්නේ නැහැ. මේ හිත නොසන්සුන් වෙනවා, වික්ෂිප්ත වෙනවා. අපිට හැම මොහොතකම අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන්න වෙන නිසා අපි මානසික වැද වැටෙනවා පින්වතුනි. සමහර වෙලාවට කලකිරීම ඇති වෙනවා. අසහනකාරී තත්ත්වයන් ඇති වෙනවා. වර එක හිත උද්දාමයටපත් වෙනවා, ආඩම්බර වෙනවා, සතුටු වෙනවා. ඒ නිසා අපේ හිතේ ඇතිවෙන මේ වික්ෂිප්තභාවයන්, කනස්සල්ලටපත් වීම නැති කරගෙන හිතට සහනය, සංසිඳීම, සතුට ඇති කරගන්න නම් බුදු බණ පදයක පිහිට අපේක්ෂා කරන්න වෙනවා පින්වතුනි. පින්වතුනි, ධර්ම ශ්‍රවණය කරනකොට අපට යම් යම් සැකතෙන් ඇති වෙන්න පුළුවන්. ඒ සැකතෙන් නිර්වුල් කරගෙන පෙර භවය ගැන, මතු භවය ගැන ඇති වෙන සැකතෙන් නිර්වුල් කරගෙන අපට නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න බණපදයක් අහන්න ඕන පින්වතුනි. ඒ වගේම පින්වතුනි, කෙනෙක් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවනම් ඒ මිත්‍යා දෘෂ්ටියේ නත් මිදලා සම්‍යක් දෘෂ්ටියට පැමිණෙන්න බණපදයක පිහිට තමයි තියෙන්නේ. මා මුලිනුත් ප්‍රකාශ කළා අපි පුහුදුන් අය. ඔබෙත් මගේ ජීවිතවල විවිධ දුර්වල අඩුපාඩුකම් තියෙන්න පුළුවන් පින්වතුනි. ඒ දුර්වල අඩුපාඩුකම්
පියවාගෙන නිවැරදි දැක්මකින් ඉදිරියට යන්න පින්වතුනි බණපදයක පිහිට අපට අවශ්‍ය වෙනවා. පින්වතුනි අපි මෙලොව වශයෙන් අපේ ජීවිතය සාර්ථක කරගෙන පරලොව සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්නත් ඒ සියල්ලටමත් වඩා අනවරාක සංසාරයක සැරිසරන අපට සසර කතරින් එතර වී ලබන පරම ශාන්ත වූ සැනසීම වන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා බණපදයක් අහලා. මේ ලෝකේ කාටවත් බණපදයක් අහන්න නැතුව නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ පින්වතුනි. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා අපි සිතට සැනසීම ගෙන එන මේ බණපදයකට අපි අවධානය යොමු කරමු. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙවැනි ප්‍රශ්න කීපයක් ඇහුවා. මොනවද ඇහු ප්‍රශ්න? කිංසු යාව ජරා සාධු කිංසු සාධු පතිට්ඨිතා කිංසු නරාණං රතනං කිංසු චෝරේහි දූහරන්ති. මෙන්න මේ ප්‍රශ්න හතරයි බුදුහාමුදුරුවන්ගෙන් විමසා සිටියේ. මොනවද මේ ඇසූ ප්‍රශ්න හතර? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, කිංසු යාව ජරා සාධු, ජරා කියන්නේ ජරාවට පත් වෙනකම්, ඒ කියන්නේ වයසට යනකම්ම කල යුතු හොඳ දේ, යහපත් දේ මොකද්ද? වයසට යනකම්ම කරන්න ඕන හොඳ දේ, යහපත් දේ මොකද්ද? කිංසු සාදු පතිට්ඨිතා, කුමක පිහිටා කටයුතු කළොත්ද වඩා වටිතේ? කිංසු නරාණං රතනං, මේ ලෝකේ මිනිසුන්ට ඇති, නරාණං කියලා කියන්නේ මිනිස්සු, නර කියලා කියන්නේ මිනිසුන්ට ඇති වටිනාම මැණික කුමක්ද? කිංසු චෝරේහි දූහරන්ති, හොරුන්ට පැහැර ගන්න බැරි. දූහර කියන්නේ පැහැර ගැනීමට අමාරු. හොරුන්ට පැහැර ගන්න අමාරු දේ මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්න හතර තමයි මේ දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ. එතකොට පින්නතුනි, මේ දෙවියන්ට විතරක් නෙවෙයි, ගිහි පැවිදි අපි කාටත් තියෙන ප්‍රශ්න හතරක් තමයි මේ දේවතාවා විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ. මේ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට උත්තර දෙනවා. සීලං යාව ජරා සාධු සද්දා සාධු පතිට්ඨිතං පඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං චෝරේහි දූහරන්ති. ඔන්න බුදුරජාණන් වහන්සේ දෙන උත්තර හතර. බලමු පින්නතුනි මේ උත්තර හතරෙන් කුමක්ද විග්‍රහ වන්නේ කියා. පින්නතුනි, බුදුහාමුදුරුවෝ දුන්න පිළිතුරු හතරේ පළවෙනි පිළිතුර, දේවතාව ඇහුවේ වයසට යනකම්ම
ආරක්ෂා කරන්න ඕන කළ යුතු දේ ආරක්ෂා කළ යුතු දේ නැත්නම් රැකිය යුතු දේ කුමක්ද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දුන්න උත්තරේ තමයි සීලං යාව ජරා සාදු. ජරාවට පත් වෙනකන් වයසට යනකම්ම කළ යුතු ආරක්ෂා කළ යුතු හොඳම දේ තමයි සීලය. සීලය ආරක්ෂා කරන්න. දැන් අපි සිල් ආරක්ෂා කරන්න යන්නේ විහාරස්ථානයේට පොහොය අෂ්ටාංග සීලය සමාදන් වෙන්න බොහෝ විට යන්නේ වයසට ගියාම. දැන් වයසට යනකම්ම ආරක්ෂා කළ යුතු හොඳම දේ තමයි සීලය. නමුත් අපි හිතන්නේ වයසට ගියාට පස්සේ ආරක්ෂා කරන්න ඕන දෙයක් සීලය කියලා. අන්න ඒක තමයි අපි වැරදි තැනක ඉන්නවා කියන්නේ. ඒ නිසා පින්නතුනි දැන් තරුණ කාලේ හිතේ උද්වේග කර හැඟීම් ඇති වෙන්නේ. ජවය ශක්තිය තියෙන්නේ. මේ කාලේ ඉඳලම තමයි සිල් ආරක්ෂා කිරීම කළ යුතු වන්නේ. නමුත් පින්නතුනි සීලය ආරක්ෂා කිරීමට පෙළඹෙන්නේ වයසට ගියාම. දැන් බලන්න තරුණ දුවෙක් හෝ පුතෙක් පොහොය අෂ්ටාංග සීලයේ සමාදන් වෙනවා නම් එහෙම නැත්නම් දිනපතා පන්සලට ගිහිල්ලා බෝධීන් වහන්සේ සෙවණෙහි ඉඳගෙන බෝධි පූජාව පවත්වලා භාවනාවක යෙදුනොත් එහෙම අඳුරන අය ඇවිල්ලා බලනවද නැද්ද? ඇයි මේ දුව නැත්තම් මේ පුතා මේ තරුණ කාලේ ඇවිල්ලා ඇයි මේ භාවනා කරන්නේ? මොනවා හරි මානසික අසිරුතාවක් නැත්තම් ජීවිතේ කලකිරිලාද? ඒ දරුවා ගෙදර යන්න කලින් සමහර විට අර දැක්ක මිනිස්සු ගෙදර ගිහිල්ලා අහනවා අපි දැක්ක ඔයාගේ දුව ඔයාගේ පුතා අන්න පන්සලේ බෝධිය ළඟ භාවනා කරනෝ ඇයි මේ මොන හරි ප්‍රශ්නයක්ද? ඔන්න බලන්න සමාජයේ තියෙන ස්වභාවය සමාජයේ මිනිස්සු හිතන විදිය. තරුණ වියේදී තරුණ කාලෙදී තමයි හොඳට මානසික ශක්තිය තියෙන කාලේ තමයි භාවනා වඩන්න ඕන. සිල් ආරක්ෂා කරන්න ඕන. වයසට ගියාම කොහොමද සිල් කැඩෙන්නේ නැහනේ. නේ තරුණ කාලේ තමයි සිල් කැඩෙන්න අවස්ථාව තියෙන්නේ. එතකොට සිල් ආරක්ෂා කරන්න පටන් ගන්න ඕන තරුණ කාලෙදී. ඒ තරුණ කාලෙදී සිල් ආරක්ෂා කරන්න භාවනා කරන්න ගන්න උත්සාහයේ පටන් ගැනීම තමයි අපි වයසට යනකම්ම තියෙන්න ඕන දේ. නමුත් සමාජයේ වැරදි තැනකයි ඉන්නේ, වැරදි අර්ථකථනයකයි ඉන්නේ. තරුණ කාලේ සිල් රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ, බෝධි පූජා කරන්න ඕනේ, පින්කම් කරන්න ඕනේ. ඒ කාලේ විනෝදෙන් ඉන්න. වයසට ගියාම කරන්න දෙයක් නැති වුණාම පන්සලට යන්න. මෙන්න මේ වැරදි චින්තනය පින්වතුනි අපි නිවැරදි කරගන්න ඕන. ඒ නිසා වයස්ගත වෙනකන් ජරාවට පත් වෙනකම්ම තරුණ කාලේ ආරම්භ කළ සිල් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල වයසට යනකම්ම තියෙන්න ඕන. ඒක තමයි ජරාවට පත් වෙනකම්ම ආරක්ෂා කළ යුතු හොඳම දේ. එතකොට සීලය කියන්නේ මොකක්ද? සීලය කියලා කියන්නේ කාය වාචානං සමෝදානං සීලං. කය වචනේ සංවර කර ගැනීම තමයි සීලය. එතකොට කයින් සිද්ධ වෙන්න ඉඩ තියෙන වැරදි තියෙනවා. සතුන් මැරීම, සත්ව හිංසාව, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතය මේවට යොමු වෙන්න ඉඩකඩ තියෙනවා. මේවට යොමු වෙන්න ඉඩකඩ තියෙන නිසා අන්න සීලවන්ත භාවය ආරක්ෂා කරන්න ඕන. එතකොට ඒකෙන් තමන්ටත් අනුන්ටත්
යහපතක් මිස අයහපතක් සිදු වෙන්නේ නැහැ. හැම වෙලාවෙම තමන් ආරක්ෂා වෙලා අන් අයත් ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. සමස්ත සමාජයටම රැකවරණ ලැබෙන්නේ මේ පංච සීලය ආරක්ෂා කිරීම මත. සියලු දෙනාගේම මානව හිමිකම්, මානව අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න සිල්වත් බව බලපානවා. එහෙනම් කොයි තරම් වටිනාකමක් තියෙනවද සීලයට? ඒ නිසා පින්නතුනි, සිල්වත් බව අපට අත්‍යවශ්‍ය වූ කාරණයක්. මේ සීලය ගත්තහම තියෙනවා මේකේ දෙයන්සයක්. එක පැත්තක් තමයි සීලයේ වැළකීම, වාරිත්‍රය, විරමණය. එතකොට මේ වැළකීම එක පැත්තක්. වරදකින් වැළකීම. එතකොට සමාජයට ප්‍රාණඝාතයෙන් වැළකෙනකොට බියෙන් හා සැකෙන් තොරව අනිත් අයට ජීවත් වෙන්න පුළුවන්. සොරකමින් අයින් වෙනකොට නිශ්චල හා චංචල දීපල කාගේත් ආරක්ෂා වෙනවා. බොරුවෙන් ඈත් වෙනකොට වචනේ විශ්වසනීයත්වය රැකෙනවා. වැරදි කාම සේවනයෙන් ඈත් වෙනකොට තමන්ගේත් අනුන්ගේත් පෞල් ජීවිත ආරක්ෂා වෙනවා. මත් වතුරෙන් ඈත් වෙනකොට සිහි බුද්ධිය කල්පනාව පවතිනවා. එතකොට පින්නතුනි මේ ඈත්වීම, වෙන්වීම, නොකර සිටීම. නොකර සිටීම විතරක් නෙවෙයි, සීලයේ තියෙනවා චාරිත්‍ර පැත්ත, කල යුතු පැත්ත, ගොඩනගාගත යුතු පැත්ත. ඒක ගොඩනගා ගන්න ඕන මනසේ. ප්‍රාණඝාතයෙන් අයින් වුණු කෙනා තුළ මෛත්‍රිය, කරුණාව, දයාව, ලෙන්ගතුකම, පරහිතකාමී බව, අවිහිංසාව වැඩෙන්න ඕන. එතකොට තමයි තමනුත් සුවපත් වෙන්නේ, සමාජයත් සුවපත් වෙන්නේ. මේ තමයි කුසලතා, මේ තමයි හැකියාව, මේව තමයි වැඩෙන්න ඕන මනස තුළ. ඊළඟට සොරකමින් අයින් වෙනවත් එක්කම පරිත්‍යාගශීලීත්වය වැඩෙන්න ඕන. එතකොට තමයි එකිනෙකා අතර සමානතාවය ගොඩ නැගෙන්නේ. මිනිස්සු අතරේ දයාව වර්ධනය වෙන්නේ. අනුන්ට පිහිටවීමේ ගුණය ඇති වෙන්නේ. වැරදි කාමසේවනයෙන් ඉවත් වෙනවා වගේම සංවරකම, විනයගරුක බව අපි තුල තියෙන්න ඕන. බොරු කීමෙන් ඈත් වෙනවා වගේම සත්‍යවාදී බව අපි තුල ක්‍රියාත්මක වෙන්න ඕන. සුරාවෙන් ඈත් වෙලා සිහි බුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කරන පරිසරයක් නිර්මාණය වෙනවා. එතකොට වැළකීමත්, ගුණධර්ම ක්‍රියාත්මක කිරීමත්, කායික වැරදි වලින්, වාචසික වැරදි වලින් අයින් වෙනවා වගේම මානසික හැකියාව දියුණු කරගත්තොත් අන්න මනස තුල ගොඩ නැගෙන මේ හැකියාව මත පින්නතුනි කෙනෙකුට පුළුවන් වෙනවා තමන්ගේ ජීවිතෙත් යහපත් කරගෙන අන් අයගේ ජීවිතත් යහපත් කරන්න. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු දේවතාවාගේ දෙවැනි ප්‍රශ්නය වුණේ කිංසු සාදු පතිට්ඨිතා, කුමක පිහිටා කටයුතු කළොත්ද වඩා වටින්නේ? බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා, සද්දා සාදු පතිට්ඨිතා. කෙනෙක් වඩා වටින්නේ ශ්‍රද්ධාවේ පිහිටා කටයුතු කරනවා නම්. පින්වතුනි, සෑම කුසල කර්මයකටම මූලික වශයෙන් බලපාන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවෙන් තොරව කෙනෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධාවෙන් සීලයටත්, සීලයෙන් සමාධියටත්, සමාධියෙන් තමයි ප්‍රඥාවටත් ගමන් කරන්නේ. ශ්‍රද්ධාව යනු තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන අවබෝධාත්මක පැහැදීමයි. අවබෝධාත්මක පැහැදීමක් තෙරුවන් කෙරෙහි තියෙනකොට එතන තියෙනවා පින්වතුනි
ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනකොට බුදු ගුණ පිළිබඳව දන්නවා. බුදු ගුණ වල තේරුම දන්නවා. දහම් ගුණ දන්නවා. දහම් ගුණ වල තේරුම දන්නවා. සංඝ ගුණ දන්නවා. සංඝ ගුණ වල තේරුම දන්නවා. මෙතන අවබෝධයෙන් තමයි පැහැදිලා තියෙන්නේ. ආවට ගියාට මෝඩ ශ්‍රද්ධාව ඇති කරගෙන නැහැ. මේ ඇති කරගත්තු සැබෑ පැහැදීම අවබෝධාත්මක ලෙස තියෙනවා නම් ඒ කෙනා කිසිදු දිනක ශ්‍රද්ධාව අඩු කරගන්නේ නැහැ. එන්න ශ්‍රද්ධාව වැඩි වෙනවා. ශ්‍රද්ධාව වැඩි වෙන්න තෙරුවන්ට සමීප වීම වැඩි. තෙරුවන්ට ගෞරව කිරීම වැඩි. තෙරුවන් ආශ්‍රය කරන්නේ ලැජ්ජාවෙන් සහ අධික බියෙන්. බියෙන් කියලා කියන්නේ ගෞරවයෙන් කියන එකයි. මේ ගෞරවාන්විතව තමයි තෙරුවන් ආශ්‍රය කරන්නේ. වර්තමානයේ සමහරුන්ට ශ්‍රද්ධාව තියෙනවා බොහෝම පොඩි කාලයකින් ශ්‍රද්ධාව අවසන්. සමහරු ශ්‍රද්ධාවෙන් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ට සමීප වෙනවා. බුදුහාමුදුරන්ට ශ්‍රද්ධාව ඇති වුණු වෙලාවේ හොඳට පිරිසිදුව ප්‍රණීතව සකස් කරපු පූජාව තියන්නේ. වඳින්නෙත් එහෙමයි පසඟ පිහිටුවා. ටික දවසක් යනකොට ඒ තරම් සැලකිල්ලක් නැහැ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන්න. ඒ තරම් පසඟ පිහිටුවා වඳින්න හැඟීමක් නැහැ. දැන් නිකන් මල් ටික තියලා සාදු කියලා යන ස්වභාවයට පත් වෙනු සමහරව. ඒකට හේතුව මොකද්ද? සැබෑ අවබෝධාත්මක පැහැදීමක් නැතිකමයි. ඒ ඇති වෙලා තියෙන්නේ අර මෝඩ ශ්‍රද්ධාවයි. දැන් තෙරුවන්ට සමීප වෙනකොට මහා සංඝයා ඇසුරු කරනවා. මහා සංඝයා ඇසුරු කරන්න මුලින් එනකොට සුදු ඇඳගෙන ගෞරවයෙන් දැහැත්තක් අරගෙන ස්වාමීන් වහන්සේ බැහැ දැකලා ඉමහත් ගෞරවයෙන් පසඟ පිහිටුවා වැඳලා කතා කරනවා. දින 2-3ක් ඇවිල්ලා 4-5ක් ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේට සමීප වෙනකොට ශ්‍රද්ධාව තව වැඩි වෙන්න ඕන. තව වැඩි වෙන්න ඕන. නමුත් වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේට තිබිච්ච ගෞරවය නැති කර ගන්නවා. උන්වහන්සේ යාළුවෙක් ගන්නට ගන්නවා. අපි හාමුදුරුවෝ හොඳට අඳුරනවනේ. දැන් අර මුලින් තිබිච්ච ශ්‍රද්ධාව අතුරුදන් වෙලා. දැන් ඒ තරම් ගෞරවයක් නැහැ, බියක් නැහැ, සැලකිල්ලක් නැහැ. අන්න ඒක තමයි මෝඩ ශ්‍රද්ධාවේ ස්වභාවය. ඒ නිසා අපි තුල ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන පින්වත්නි, වෙනස් නොවන විදියටයි. ගෞරවය තව වැඩි වෙන්න ඕන. තෙරුවන්ට සමීප වෙනකොට සැබෑ ශ්‍රද්ධාවෙන් ධර්මයට සමීප වෙනවා. ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ මතක තියාගන්නවා. ධර්මය අනුව හැසිරෙනවා. ධර්මය අනුව හැසිරෙනකොට ධර්මාවබෝධය ලැබෙනවා. අවසානයේ ප්‍රඥාවෙන් කෙලවර වෙන්න. බලන්න පින්වත්නි, ශ්‍රද්ධාව කොයිතරම් පුද්ගලයෙකුගේ ජීවිතයට වටිනවද කියලා. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නොමැතිව කිසිවිටකත් බැහැ පින්වතුනි අපට භාවනාවක් කරන්න. අපි භාවනාවක పూర్ව කෘත්‍ය හැටියට තෙරුවන්ට ඉමහත් ගෞරවයෙන් වන්දනමාන කරලායි පටන් ගන්න ඕන. පිරිසිදුව මේ කටයුත්ත සිද්ධ කරන්න ඕන. එතකොට තෙරුවන්ට ගෞරව කරමින් තෙරුවන් කෙරෙහි පැහැදිලා වන්දනමාන කරලා ඊට පස්සේ භාවනාවට ප්‍රවිෂ්ඨ වෙනවා. පින්වතුනි, අනුස්සති භාවනා කියලා භාවනා වර්ග 10ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති ආදී වශයෙන්. එතකොට ශ්‍රද්ධාව නොමැතිව කොහොමද බුද්ධානුස්සති භාවනාව වඩන්නේ? කිසිසේත් නොහැකි. ශ්‍රද්ධාව නොමැතිව කොහොමද ධම්මානුස්සති භාවනාව වඩන්නේ?
ශ්‍රද්ධාව නොමැතිව කොහොමද සංඝානුස්සතිය වඩන්නේ? ඒ ශ්‍රද්ධාව තිබුණු පමණින් තමයි පින්නතුනි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වැඩිය හැකි වන්නේ. නැත්තම් මේ අනුස්සති භාවනාවකට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාවට දහම තුල විශේෂ තැනක් දීලා තියෙනවා. එක පැත්තකින් ශ්‍රද්ධාව ධනයක්, සද්ධා ධනං. තව පැත්තකින් ශ්‍රද්ධාව ඉන්ද්‍රයක්, සද්දින්ද්‍රය. තවත් පැත්තකින් ශ්‍රද්ධාව බලයක්, සද්ධා බලං. ඒ නිසා පින්නතුනි ශ්‍රද්ධාව තෙරුවන් කෙරෙහි පැහැදීම තුල තමයි බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති වැඩි හැකි වන්නේ. නැත්තම් එවන් භාවනාවක් සිද්ධ කරන්න බෑ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් පෝෂණය වීම අත්‍යවශ්‍යයි කෙනෙකුට. පින්වතුනි දැන් මේක අවබෝධයෙන්ම කරන්න ඕන දෙයක් නේ. ජීවිත කාලය තුලම මේ පැහැදීම පිහිටුවා ගන්න ඕන. මේක කලකදී ඇති වෙනවා, කලකදී නැති වෙනවා. එහෙම බෑ. දවසක් දෙකක් ශ්‍රද්ධාව තිබුණා, ඊට පස්සේ අතුරුදන් වෙලා. එහෙම කරලා කවදාවත් මේ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ලබන්න බෑ. මේ ආර්ය මාර්ගය තුල ප්‍රතිඵල ලබන්න නම් අපට අවශ්‍යම කාරණේ තමයි ශ්‍රද්ධාවන්ත බව. මා මුලිනුත් මතක් කළා ශ්‍රද්ධාව තුලින් තමයි සීලයට යන්නේ. සීලයෙන් තමයි සමාධියට යන්නේ, සමාධියෙන් තමයි ප්‍රඥාව ඇති කරගන්නේ. එහෙනම් ප්‍රඥාවේ පදනම සමාධියයි. සමාධියේ පදනම සීලයයි. සීලයේ පදනම ශ්‍රද්ධාවයි. ඒකයි පින්නතුනි ශ්‍රද්ධාවෙන් ආරම්භ කරන්න කියලා කියන්නේ. දැන් බුදුගුණ දන්නේ නැතුව බුදුගුණ භාවනාව වඩන්න බෑ කියලා මම මතක් කළා. හැබැයි මේකත් අවබෝධයෙන් කර යුතු දෙයක්. සමහර බුදුගුණ භාවනාව වඩනවා, ඔවුන් හිතාගෙන ඉන්නවා බුදුගුණ භාවනාව කියලා කියන්නේ පින්වතුනි ඉතිපිසෝ ගාතාව කිය ඉන්න එකේ කියලා. ඉතින් සමහරව ඇස් දෙක වහගෙන ඉතිපිසෝ ගාතාව කිය ඉන්නවා. වෙන දේවල් කියනවට වඩා ඉතිපිසෝ ගාතාව කියන එක හොඳයි. හැබැයි පින්වතුනි ඉතිපිසෝ ගාතාව කිය හිටියා කියලා අපේ මනස තුල වර්ධනයක් නැහැ. වැඩිමක් නැහැ. එහෙනම් ඉතිපිසෝ ගාතාව කියන එක හොඳයි. නමුත් ඉතිපිසෝ ගාතාව කීපමණින් බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැහැ. සමහරු මේ ගුණ නමය වෙන් කරලා කියනවා. ඒකත් හොඳයි. හැබැයි එතනින් භාවනාවක් වෙන්නේ නැහැ. සමහරව එක ගුණයක් තමයි කියන්නේ. අරහං 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 ආදී වශයෙන්. නමුත් පින්නතුනි එතන වැඩිමක් වෙන්නේ නැහැ. සමහරව හිතනවා බුද්ධානුස්සතිය වැඩෙන්නේ ඒ බුදු ගුණයේ තේරුම කටපාඩම් කරගත්ත මේ කියලා. ඒ බුදු ගුණයේ අර්ථය, ඒ දහම් ගුණයේ අර්ථය, ඒ සංඝ ගුණයේ අර්ථය කටපාඩමේ තිබුණට කමක් නැහැ. හැබැයි පින්නතුනි කටපාඩමින් කී පමණින් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ගන්න. අරහං ගුණය ගන්නවා. අරහං ගුණය අරගෙන අපි
එක්කෝ අරහං කියක ඉන්න එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකලසේක. බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ අරබිඳලූසේක. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සතුරන් නැසූසේක. බුදුරජාණන් වහන්සේ ලොව ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වනසේක. ආදි වශයෙන් අරහං ගුණයේ තේරුම. මේ තේරුම දැනගෙන ඉන්න ඕන එක. ඒක හරි. ඒක ඇත්ත. හැබැයි ඔය ගුණය අරහං ගුණයටත් අදාළ තේරුම් කියන්න ඕන අවබෝධයෙන්. හිතන්න ඕන කියනවට වඩා. උදාහරණයක් වශයෙන් අපි කියනවා බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ අරබිඳලූසේක. ඔන්න දැන් මේක කියාගෙන යනවා. දැන් පින්වතුනි මේක කියාගෙන ගියා කියලා අපි සංසාර චක්‍රය දන්නවද මොකද්ද කියලා? දන්නේ නැහැ. අර දන්නවද? අර දන්නේත් නැහැ. එහෙනම් බින්දෙන දේ දන්නවද? නැහැ. ඒ නිසා පින්නතුනි සංසාර චක්‍රය මේකේ දැනගන්න ඕන. මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර චක්‍රය මොකද්ද? ඒ තමයි පටිච්ච සමුප්පාදයේ ද්වාදසාංග. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. මේ තමයි පින්නතුනි මේ සංසාර චක්‍රය. සංසාර චක්‍රයේ අර දැන් ඔය සංසාර චක්‍රයේ ඔය අවිද්‍යාව කියන්නේ මොකද්ද? සංකාර කියන්නේ මොකද්ද? විඥානය කියන්නේ මොකද්ද? මේ ආදී වශයෙන් සියල්ල පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. ඊළඟට තියෙනවා සංසාර චක්‍රයේ අර බිඳලෝසේක. අර කියන්නේ මොනවද? ගරාදී. දැන් කරත්ත රෝදයක් ගත්තොත් කරත්ත රෝදය ඇතුළත තියෙනවා එහාට මෙහාට සවි කරපු පොළු. ඒකට තමයි අර කියලා කියන්නේ. අරටුව. ගරාදී. ඔන්න ගරාදී. මෙන්න මේ ගරාදී බින්දා. මොනවද ගරාදී කියලා බින්දින්නේ? අර කියපු එක්කෝ අවිද්‍යාව එක්කෝ සංකාර මේවා. විශේෂයෙන් මේ ගරාදී අතරේ ගරාදී දෙකක් තියෙන ප්‍රධාන. මොනවද? අවිද්‍යාව හා තණ්හාව. මෙන්න මේ දෙක බිඳින්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ මේ දෙක බින්දා. අවිද්‍යාවත් නැති කළා, තණ්හාවත් නැති කළා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ අර බිඳලූසේක කියනකොට අන්න දැනෙන්නේ. නැත්තම් දැනෙන්නේ නැහැ. නිකං වාක්‍යයක් කියනවා විතරයි. එහෙම කියලා හරි භාවනාවක් කරන්න බෑ පින්නතු. අන්න ඒක තේරුම් ගන්න ඕන. එහෙනම් මෙන්න මේ විදියට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වැඩිවීමට හැකියාවක් ලැබෙනවා. ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන ක්‍රියා කළොත්. නම් ශ්‍රද්ධාව කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. පින්වතුනි ශ්‍රද්ධාව අපි ශ්‍රද්ධාවේ පිහිටා වෙනස් නොවි කටයුතු කරන්නට ක්‍රියා කරන්නේ නම් එය නිවන් මාර්ගය ආරම්භ කිරීමක් බවට පත් වෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේවතාවාගේ පළවෙනි හා දෙවෙනි ප්‍රශ්න වලට උත්තර දුන්නා. දේවතාව ඇහුව තුන්වෙනි ප්‍රශ්නය මොකද්ද? කිංසෝ නරාණං රතනං. මේ ලෝකයේ මිනිසුන්ට ඇති වටිනාම රත්නය මොකද්ද? මණික මොකද්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා පඤ්ඤා නරාණං රතනං. මේ ලෝකයේ මිනිසුන්ට ඇති වටිනාම මණික ප්‍රඥාවයි. ප්‍රඥාවෙන් තොරව අපේ ඉලක්කයට අපට යන්න බෑ පින්නතුනි.
ඒ නිසා ප්‍රඥාව අත්‍යවශ්‍ය කාරණයක්. ප්‍රඥාව වඩන්ඩ පින්වතුනි අපට තියෙනවා ධර්ම ශ්‍රවණය, දහම් පොතපත පරිශීලනය කිරීම, ඒ වගේම ධර්ම සාකච්ඡා පැවැත්වීම. මේ ඔස්සේ තමයි ප්‍රඥාව වඩා ගන්න ඕන. ඒ වගේම ඒ ලබන දැනුමෙන් පින්වතුනි මේ අවශ්‍ය කරනවා ඒ දැනුමෙන් ගණ්ඩ භාවනාවට පදනම්. තොට භාවනාවත් කර ගණ්ඩ ඕන. ආන්න එතන තමයි එහෙනම් ප්‍රඥාව වැඩෙන්න. ප්‍රඥාවේ තියෙනව කොටස් තුනක්. සුතමය ප්‍රඥාව, චින්තාමය ප්‍රඥාව හා භාවනාමය ප්‍රඥාව කියලා කොටස් තුනක් තියෙනවා. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ සුත කියන්නේ අහන. අහලා තමන්ගේ නුවණ දියුණු කරගන්න. අන්න ඒක තමයි සුතමය ප්‍රඥාව. සුතමය ප්‍රඥාව ඇති කරගත්තට බෑ. ඒ ගැන හිතන්න ඕන. ඒක තහවුරු කරගන්න ඕන හිතලා. ඒක තමයි චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ. හිතා තහවුරු කරගන්න. ඊළඟට පින්නතුනි තුන්වෙනි එක එය තම ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න ඕන. ඒක තමයි භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. එහෙනම් ප්‍රඥාව කියන එක අපට දියුණු කරගන්න ඕන. දියුණු කරගන්න නැතුව මේ ආර්ය මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න බෑ. එහෙනම් ආර්ය මාර්ගයේ ඉදිරියට යන්න මේ தත්ත්වය වටහා ගන්නම ඕන පින්නතුනේ. ඒකයි ස්වභාවය වෙන්න ඕන. ඊළඟට දේවතාවා බුදුහාමුදුරුන්ගෙන් අහනවා කින්සු චෝරේහි දූහරන්ති. මොකක්ද ඒ කියන්නේ? හොරුන්ට පැහැර ගැනීමට අමාරු වෙන්නේ නොහැකි වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. පුඤ්ඤං චෝරේහි දූහරන්ති. හොරුන්ට ගන්න බැරි දේ තමයි පින. පෙන්නතුනේ. මෙන්න මේ පින මොකද්ද මේ පින කියලා කියන්නේ? පුණ්‍ය කර්මයක් කියලා කියනවා අපි. කුසල කර්මයක් කියලා කියනවා. පිනක් කියලා කියනවා. හොඳ වැඩක් කියලා කියනවා. මෙහෙම. එතකොට මේ පින මේ පුණ්‍ය කර්මය අපට ජීවිතයට අවශ්‍යයි. පින වැඩි වෙන තරමට තමයි සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින වැඩි වෙන තරමට තමයි සැප වැඩි වෙන්නේ. පිනට කියන නමක් තමයි සැප කියලා කියන්නේ. එහෙනම් පිනක් කියලා කියන්නේ තමන්ටත් අනුන්ටත් යහපතක් සිදුවන දෙයක් සිද්ධ කරලා හිතේ ඇතිවන සතුටයි. ඒක තමයි පින. තමන් සිදු කරන කායික වාචසික මානසික මෙන්න මේ ක්‍රියා පින්නතුනි කායින් ක්‍රියාවක් කළත් වචනයෙන් ක්‍රියාවක් කළත් මනසින් ක්‍රියාවක් කළත් ඒ හැම තැනදීම පින්නතුනි අපට පින් රැස් වෙනවාද? සමහර කායික ක්‍රියා තියෙනවා වැරදි. අයහපත්. ඒ ක්‍රියා කරලා ඇති වෙන්නේ පසුතැවීම විතරයි. ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී උභයත්ත තප්පති. පාපම් මේ කතන්ති තප්පති
බියෝ තප්පති දුක්ගතින් ගතෝ. පව් කරන කෙනා මෙලොවත් තැවෙනවා පරලොවත් තැවෙනවා. ඒ නිසා පාපකර්ම වලින් තොරව සබ්බ පාපස්සා කරනං පව් වැඩ නතර කරලා පින වඩන්න ඕන. කුසලය වඩන්න ඕන. තමන්ටත් අනුන්ටත් යහපතක් සිද්ධ වන ක්‍රියාවක් කරලා හිතේ ඇතිවන සතුට තමයි මෙතන පින කියලා කියන්නේ. මේ පිනෙන් තමන්ටත් යහපතක් අනුන්ටත් යහපතක් හිතේ සතුටකුත් ඇති වෙනවා. දැන් පින්නතුනේ අපිට මෙලොව ජීවිතයේ සැනසීම උරුම කරගන්න ඊළඟ භවය සුගතිගාමී උපතක් කරගන්න. ඒ සුගතිගාමී උපතකට මුල් වෙන්නේ පුණ්‍ය කර්ම. පුණ්‍ය කර්ම නොකර අපට අදාළ ජීවිතය ගොඩනගා ගන්න බෑ. දැන් අපි මනුෂ්‍ය ජීවිතයක් ගොඩනගාගෙන තියෙන්නේ පෙරපින නිසා. ඒකටම ෂණ සම්පත්තියක් අපට ලැබිලා තියෙනවා. මේ ෂණ සම්පත්තිය අපට ලැබිලා තියෙන්නේ පෙරපින නිසා. පුබ්බේච කත පුඤ්ඤතා. පෙරපින නැත්තම් අපට මනුෂ්‍ය ජීවිතයක් මනුෂ්‍ය ලෝකේ උපතක් ලබන්නත් බෑ. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් විවිධ අඩුපාඩුකම්. සමහරු අංග විකලයි. සමහරු මන්ද බුද්ධිකයි. සමහරු විවිධ වැරදි ක්‍රියාවන් වලට ඇබ්බැහි වෙලා. මේ ජීවිත තේරුම් අරගෙන නැහැ පින්නතුනේ. මේ ජීවිතේ වටිනකම අපි මෙච්චර අමාරුවෙන් තමයි මේ ජීවිතය සකස් කරගෙන ගොඩනගාගෙන තියෙන්නේ. මේ ජීවිතය අමාරුවෙන් අපහසුවෙන් ගොඩනගාගත්ත මේ ජීවිතය මනුෂ්‍ය ජීවිතය අපි උත්සාහ කරන්න ඕන එය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. එහෙම බැරි නම් අපට අපේ ඉලක්කයට යන්න බෑ පින්නතුනේ. එහෙනම් ඉලක්කයට යන්න ආර්ය මාර්ගයේ ගමන් කරන්න ඒකට අවශ්‍ය කරන පරිසරය අපි සකස් කරගන්න ඕනමයි. එහෙනම් මේ පුණ්‍ය කර්ම කියන එක අපට අත්‍යවශ්‍ය කාරණයක්. පිනෙන් පොහොසත් වෙන්නේ නැතුව අපට කුසලයට අවධානයක් යොමු කරන්න බෑ. එහෙනම් මෙන්න මේ කාරණා හතරෙන් පින්නතුනේ හොරුන්ට ගන්න බැරි හොඳම අනුගාමික නිදාන පසුපස ඇවිත් විපාක දෙන අනුගාමික නිදාන හැටියට සඳහන් කරන්න පුළුවන් පුඤ්ඤං චෝරේහි දූහරන්ති පුණ්‍ය කර්ම. බලන්න පින්නතුනි දේවතාවා අහපු ප්‍රශ්න මේ ගිහි පැවිදි කාටත් ගැලපෙන දේ. මේ ප්‍රශ්න හතරටම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. එයින් දේවතාවා සතුටුනා විතරක් නෙවෙයි සමස්ත ලෝකයාට මෙයින් පිහිටක් ඇති කරගන්න පුළුවන් වුණා. භෞතික සම්පත්වලට වටිනාකම් දෙන වත්මන් ලෝකේ අවසානයේ ඉතුරු වෙන්න දෙයක් තියනවද? අපිට එදිනෙදා ජීවත් වෙන්න ධන ධාන්‍ය භවභෝග අවශ්‍යයි, ඒක ඇත්ත. ඒ වුණාට මේවායේ පමණ ඉක්මවා ගියොත් අපි දන්නේ නැහැ අපි හරි හම්බ කරන්නේ මොනවටද කියලා. ඔය රේස් එකේ පිම්මේ දුවන ස්වභාවයක් ඇති වෙනවා. සල්ලි හොයලා ඒකිනුත් සල්ලි හොයලා තවත් ව්‍යාපාරත් පටන් අරගෙන සල්ලි හොයලා අවසානයේ මොකද වෙන්නේ?
අපට විවේකයක් තිබුණද නැහැ. ජීවිතය විඳද නැහැ. තණ්හාවෙන් ජීවිතය විඳව ඉඳලා අවසානයේ මැරිලා යනවා. මැරෙනකොට හිත හදාගන්න බෑ එකතු කරපු සල්ලි ටික අරන් යන්න බැරි නිසා. රත්තරම් බඩු ටික අරන් යන්න බැරි නිසා. එකතු කළෝ සමහරු එකතු කරන කෝටි ගණන් වටින ඔරලෝසු. සමහරු එකතු කරනවා ලක්ෂ කෝටි ගණන් වටින යාන වාහන. ඇන්ටික් බඩු හැටියට එකතු කරනවා. ඉතින් අරවා අරගෙන එක තැනක යාඩ් කරලා තියලා ඉතින් ඒවට නඩත්තු කරගෙන වියදම් කරගෙන අරවම අතකගා ඉඳලා මැරිලා යනවා. ඒ නිසා පින්නතුනි අපි වටහා ගන්න ඕන අපට කිසිවක් අරගෙන යන්න බෑ කියන එක. එහෙනම් මේ කාරණා හතරෙන් මොකද්ද කාරණා හතර? පළවෙනි එක තමයි සීලය, දෙක ශ්‍රද්ධාව, තුන ප්‍රඥාව, හතර පුණ්‍ය කර්ම. මේන් අපි පොහොසත් වුණොත් පින්නතුනි අන්න එතන තමයි ජීවිතයේ අර්ථය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ දෙහිවල පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.